ඇස් නැති අයටත් මනසින් දකින දේ සුන්දරත්වයක් තියෙනවා. ඇස් ඇතත් නැතත් තව කෙනෙකුගේ ඇසකින් ලෝකය දැකීම අපූර්ව අත්දැකීමක්. හැබැයි ඒක අපූර්ව අත්දැකීමක් වෙන්නේ සාමාන්‍ය නොවන කෝණයකින් ලෝකය දකින්න ඒ ඇහැට පුළුවන් නම් විතරයි. ලයනල් වෙන්ට තිබුණේ අපූර්ව ඇහැක්. බොහෝ දෙනෙකුට හිතෙන්නේ ඔහු මුළුමනින්ම විදේශිකයෙක් විත් බව. නමුත් ඩච්බර්ග යුනියන් කියන සංගමේ ඔවුන්ගේ පරම්පරාව ගැන තියෙන විස්තරවල හැටියට 1700 ගණන්වල සිට තමයි ඔවුන්ගේ ව්‍යාප්තිය කොළඹ සිදුවන්නේ. නූතන ශ්‍රී ලාංකේය සංස්කෘතික නවෝදයට ප්‍රගමණයට සේවාවක් කළ හැටියට අපේ රටේ පොදු රසිකයින් තබා පොදු කලාකරුවන් පවා ලයනල් වෙන් ගැන දන්නවා අඩුයි. ඔහු විදග්ධ සමාජය ඔහුගේ සේවාව හඳුනාගෙන තිබුණත් අපේ රටේ පොදු කලාකරුවන් සහ රසිකයින් ඔහු හඳුනන්නේ නැහැ. ශ්‍රී ලංකාව කලාවක් සහ සංස්කෘතියක් නැති රටක් හැටියට තමයි අපි නිදහස ලබන්න ආසන්නයේ අපි හඳුන්වලා තිබුණේ. මේ ප්‍රකාශය නිෂේධ කරපු චරිතය තමයි ලයනල් වෙන්. මම හිතන්නේ ඔහු වෙනුවෙන් තියෙන එකම ස්මාරකය වන අංක 18 ගිල්ෆර්ඩ් ක්‍රසන්ට් කොළඹ 7 තියෙන ලයනල් වෙන් මගහල ගැන දන්නවා මිස ඔහු අපේ සංස්කෘතික ක්ෂේත්‍රයේ කවරාකාර මෙහෙවරක්ද කළේ කියන එක පිළිබඳව මම හිතන්නේ අවබෝධය ඉතාමත්ම අඩුයි. පසුගිය සියවස ලංකාව නිර්මාණය කළ ශ්‍රේෂ්ඨතම පියානෝ වාදකයා ලයනල් වෙන්ද. ඔහු වයස අවුරුදු 19 දී ස්වකීය පාසල වූ ශාන්ත තෝමස් විදුහලට අරමුදල් රැස් කිරීම වෙනුවෙන් සංගීත සංධ්වනියක් පැවැත්වුවා. ඔහු එම හපංකම කළේ කොහොමද? 1900 දී ඉපදුණු ලයනල් වෙන් අවුරුදු 11 වන විට තනියෙන් පියානෝ සංවාදයක් කරන්න තරම් දක්ෂතාවක් තියලා තියෙනවා. විදේශ වලින් ආපු ඉතාම දක්ෂ පියානෝ වාදකයන් මේ රටේ කොළඹ නගරයේ ප්‍රධාන හෝටල් කිහිපෙහි සුමානයක් දෙකක් ඉඳලා රංගපන් නැටුම් සංගීතය දක්වලා තියෙනවා. එයා මේ ලෙෆ්ට් හෑන්ඩ් එකේ හොඳට වැඩ කරන පියානෝ වල මේ ඔස්කා බෙරෙන්ජර් කියලා කෙනෙක් ළඟට තමයි ඉගෙන ගන්න ගිහිල්ලා තියෙන්නේ. මේ ටිකක් දක්ෂ කෙනෙක් කියලා කියන්නේ ඔස්කා බෙරෙන්ජර්. වෙන්ට් 1919 දී ලන්ඩන් නුවරට ගියේ අධිනීතිඥයෙකු වීම සඳහා ඉගෙනීමටයි. ඔහු නීති ඉගෙන ගන්නා අතරේම එංගලන්තයේ රාජකීය සංගීත ඇකඩමියෙන් එකල යුරෝපයේ සිටි ඉහළම ගණයේ සංගීතඥයන් යටතේ පියානෝ වාදනය හොඳින් ප්‍රගුණ කළා. ඉතින් ලංකාවේ දැන් ගොඩක් අය එහෙම තැන් වලට යන්නේ නැහැ නේ පියානෝ ඉගෙන ගන්න. හැබැයි ක්‍රියේටිව් පාර්ට් එකේ නෑ, මේ නිර්මාණාත්මක පැත්තේ නෑ. අර එයාගේ ගුරුවරයා මුල් ඔස්කා පස්සේ මේ මාක් හැම්බර්ග් ළඟට යනවා. එයා ටිකක් ගොඩක් ක්‍රියේටිව් පැත්තට සම්බන්ධයි. මෙයාට මේ එහෙදී ගොඩක් මේ ලෝකේ ගොඩක් හොඳ මේ කවි ලියපු අය, එතකොට ෆිල්ම්ස් හදපු අය, මියුසික් කරපු අය හම්බ වෙනවාට. විශේෂයෙන් අහලා ඇති ඔස්කා වයිල්ඩ් එකෙන් මේ හැම්බර්ග්ට ගොඩක් සම්බන්ධයක් තියෙනවා. ඉතින් මේ වෙන්ටත් එයා තමයි ආශ්‍රය ගන්න හම්බෙන්නේ. වෙන්ට් එහෙදී කොම්පොසිෂන්ස් පටන් ගන්නවා. මොකද මෙයා මේ කොන්සර්ට් පියානිස්ට් කෙනෙක් විදියටයි ඉගෙන ගන්න. කොන්සර්ට් පියානිස්ට්ලා මේ අඩුයි ගොඩක්. එක්දාස් 924 වගේ කාලෙදී ලෝ හොඳම පියානෝ වාදකයා වී ලංකාවට පැමිණීම දිවිනසා ගැනීමක් වගේ දෙයක්. ඒක හරියට
පිහිනුම් ශූරයෙක් වතුර නැති තටාකයකට පනිනවා වගේ වැඩක්. මෙයා මේ ලංකාවට එන කාලය කොහමදත් පොඩ්ඩක් මේ වෙනස් ආර්ට් එකක් කරන්න එච්චර ඉඩ තිබුණේ නැහැ මේ කාලේ. දැන් එහෙම ගියා ඉන්නවා මෙහෙට ආපු අය එහෙම ඉගෙනගෙන. හැබැයි ගොඩක් අයගෙන් වැඩක් උනේ නැහැ. ඒ වැඩක් වෙන්න නැති හේතුව තමයි ඒ කාලේ එක්තරා ආණ්ඩුකාරයෙක් කිව්වා මේ ඔය ප්‍රසිද්ධ සොනටා එකක් තියෙනවා මූන්ලයිට් සොනටා කියලා බීතෝවන්ගේ. ඉතින් මේ ආණ්ඩුකාරයා එක දේශනයකදී කිව්වා ගොඩක් මේ සමහර මේ රටේ පියානිස්ලා ඉන්නවා ඒගොල්ලන් හොඳට මූන්ලයිට් සොනටාව වාදනය කරන්න හොඳට හැකියාවක් තියෙනවා කියලා. හැබැයි ඒගොල්ලන් මූන්ලයිට් කියන්නේ හඳ එළියටනේ. හැබැයි මේගොල්ලෝ කවදාකවත් හඳ එළියේ ගිහිල්ලා ඉඳගෙන ඉඳලාවත් ඒක විඳලාවත් නැහැ කියලා. ඒ වගේම තවත් පිරිසක් ඉන්නවා ඒගොල්ලන් මූන්ලයිට් සොනටාව හොඳට ගහන්න බෑ. ඒ වගේ පියානෝ ප්ලේ කරන්න බෑ පොඩ්ඩක් පුළුවන්. හැබැයි ඒගොල්ලෝ හඳ එළියේ යටමයි හිටියේ කියලා. ඉතින් මේ බැලන්ස් උන්නේ හරියට. ඉතින් හැබැයි ලයනල් වෙන් කියන්නේ හොඳ මූඩ් එකක් තිබ්ච මිනිස්සෙක්. එයා ලංකාවට එද්දී එයාට මේ ආර්ට් පිළිබඳ හොඳ අන්ඩර්ස්ටෑන්ඩින් එකක් තියෙනවා වින්දනය. එයා පොඩ්ඩක් අසම්මත තැනක ඉන්නේ ලිංගික චර්යාවක් තියෙනවා. ඒ කියන්නේ මේ වැරදි තැනක නෙමෙයි. ගේ වගේ තැනක. ඉතින් එයා මේ මන් දන්නේ එයාගේ පෞද්ගලික හේතු මොනවද කියලා. හැබැයි සමාජයේ තිබුණ හේතු ටිකක් තියෙනවා. මේ ගොඩක් අයට මෙතනට ඇවිල්ලා වැඩ කරන්න බැරි වුණා. ඔහුගේ ජීවිතේ උනේ බලව්වේ නෙමෙයි. ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරයෙකු වුණ තමන්ගේ පියාගෙන් හම්බෙච්ච මාලිගාවේ නෙමෙයි. ඒකට හේතුව ලයනල් වෙන්ට් වෙනම මිනිහෙක්. වෙනම සංගීතඥයෙක්. ඔහු කුඩා කාලෙම ඔහුගේ පියා මිය යනවා. වයස අවුරුදු 11යි. එතකොට වයස අවුරුදු 18 වෙනකොට මව නැති වෙනවා. ඊට පස්සේ සහෝදරයයි ඔහු විතරයි ඉන්නේ. ඔහු වයස අවුරුදු 19 දී ලංකාවේ පියානෝ කොන්සර්ට් එකක් තියෙනවා. එයාගේ ඉස්කෝලේට බිල්ඩින් ෆන්ඩ් එකට සල්ලි හොයන්න. ඉතින් එතනම පේනවා ඔහු අර දෙමව්පියන්ගෙන් උරුම වෙච්ච වැඩ කරලා සමාජ වැඩ, චැරිටි වැඩ කරලා ඔහු තමන්ගේ පෞරුෂය මේ දෙමව්පියෝ නැතිවීමත් එක්ක තමන්ගේ දිශාව තමන්ම හොයාගෙන යනවා. ඒගොල්ලෝ හිතනවා මෙහෙ තමයි අපේ අනන්‍යතාවය තියෙන්නේ කියලා. එහෙම හොයන්න ගන්නවා. යම් පිටසක්. ඒ අතරතුර තමයි මේ දෝලනේ තියෙන ලයනල් වෙන්ට්. මෙයත් හොයනවා කරුණේල. එකක් මෙයා ෆොටෝග්‍රැෆර්. මෙයාට මේ සෙන්ස් වෙනවා මේ ෆොටෝග්‍රැෆිකලි මේ පික්චර් එක මේකේ තියෙන. ඉතින් මෙතන විශේෂයෙන් මම කිව්වා වගේ දැන් අර ඒ හොයන කණ්ඩායම් මෙච්චර දේවල් හොයන්න ඒගොල්ලන්ට අවබෝධය එන්නේ මං හිතන්නේ. මොකද ලංකාවේ ඉන්න අයට මේක විතරක් අර බින්දේ ඉන්න ගෙම්බුවගේ ඉන්න අයට මේක පේන්නේ නැහැ. මේවල තියෙන වටිනාකම. ඇත්තටම වෙන්ට එන්න උනේ සංගීතයේ අමු සොහනකට. ප්‍රාසංගික කලාවක් විතරක් නෙවෙයි. ඒ කාලේ ඒව රස විඳින රසිකයොත් කොළඹ හිටියේ නැහැ. ඒ නිසා වෙන්ට් තමාගේ සතුටටත් මිත්‍රයන් සතුටු කිරීමටත් විතරක් පියානෝව වාදනය කළා. එයා තමා ඇතුළ හිටපු සංගීතඥයා මැරෙන්න ඇරියා. ඒ වෙනුවට ජාත්‍යන්තර මට්ටමේ ඡායාරූප නිර්මාණකරුවෙක් ඔහු තුළින් මතුවෙන්න ඉඩ දුන්නා. ලයනල් වෙන්ට් කියන ඡායාරූප නිර්මාණකරුවා එක දවසකින් ඉපදුණු කෙනෙක් නෙවෙයි. සැලසුම් සහගත ඇරඹුමක් හා දීර්ඝ කැපවීමකින් සිදු වූ බිහිවීමක්.
මහත්මයාගේ තාත්තා ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතිඥ විනිශ්චයකාරයෙක්. ඔහු බ්‍රිතාන්‍ය සමයේදී බ්‍රිතාන්‍ය පාලනය යටතේ ඔහු තමයි ලංකාවේ පළවෙනි චාරූප සංගමයේ පිහිටුවන්නේ. ඔහු චාරූප තමන්ගේ ප්‍රොසෙස් කරගන්න ගියේ කටයුතු වලට යුනියන් ප්ලේස් එකේ හෝප් ටවුන් ස්ටුඩියෝ කියන ස්ටුඩියෝට. මම අහලා තියෙනවා ලයින්වෙන්ට් මහත්මයාත් ඔහු සමග ගිහිල්ලා තියෙනවා කියලා හෝප් ටවුන් ස්ටුඩියෝ එකට. මේ ඡායාරූප සමාජයට තමන්ගේම කියවීම් ශාලාවක් තිබුණා. වාර්ෂිකව කොළඹ ඡායාරූප ප්‍රදර්ශන පැවැත්වුවා. පුංචි ලයනල් වෙන්ඩ් අම්මගේ අතේ එල්ලිලා මේ ඡායාරූප ප්‍රදර්ශන බලන්න යන්න ඇති. සීයාගේ කරේ නැගලා ඡායාරූප ළඟින්ම බලන්න ඇති. ලේ යානෙන් ගත්තොත් බ්‍රිතාන්‍ය ජාතිකයෙක් තමයි. නමුත් කවුරුරි මගෙන් ඇහුවොත් ලයින්වෙන්ට් මහත්මයා ලාංකිකයෙක්ද කියලා මම ඔව් කියලා කියනවා. ඔහුගේ සිතුම් පැතුම් ලාංකිකයි. ඔහු කැමරාව අරගෙන ගිය තැන් බැලුවාම තේරෙනවා මේ අපේ සංස්කෘතියට අපේ කම්වලට ඔහුගේ තිබිච්ච ඇල්ම මාලාවක් තියෙනවා. පින්තූර හාමුදුරු කෙනෙක් උපසම්පදා කිරීම ගැන දළදා මාලිගාවේදී. ඉතින් ඒ තැන් වල තමයි ඔහු හිටියේ. ඉතින් මේ කල්පනාවෙන් ඔහු ලාංකිකයෙක්. ලයිනල් වෙන්ඩ් අපේ රටේ බිහි වුණු අති විශිෂ්ට ඡායාරූප ශිල්පියෙක්. සාමාන්‍යයෙන් ශිල්පයක් හැටියට තිබුණු ඡායාරූපකරණය කලාවක් බවට පත් කිරීමේ පුරෝගාමී මෙහෙවර කළේ ලයිනල් වෙන්ඩ්. චාරූපයක් තියෙනවා මේ අපි ගැමි තරුණයෙක් නීරක වාඩි වෙලා ඉන්න එක. ළඟින් තියෙනවා ගහක්. ඒ පරිසරය. මේක අරගෙන තියෙන්නේ ඒ කාලේ කළු සුදු චාරූපකරණයට පාවිච්චි කරපු ෆිල්ටර්ස් පාවිච්චි කරලා ඉතා අතරමැදි වර්ණ රාශියක් මිඩල් ටෝන්ස් පෙන්වන්න ගත්ත සුන්දර පින්තූරයක්. චාරූපයක් තියෙනවා. ඒ චාරූපය අරන් තියෙන්නේ යම් ඒ කාලේ ධනවත් මුස්ලිම් ව්‍යාපාරිකයෙක්ගේ. ඒක තියෙන බෑක් ලයිට්ස් දෙකයි ෆ්‍රන්ට් ලයිට් එකයි ෆ්‍රන්ට් ෆිල් එකයි තියෙන්නේ. දැන් මේ ටෙක්නික් එක අදත් පාවිච්චි කරන මේක තමයි. බෑක් ලයිට් එකක් හෝ දෙකක් සහ ෆ්‍රන්ට් ෆිල් එක කියලා කියන එක අද ඉතින් එහාට තාම යන්න බැරි වෙලා තියෙනවා. අද ඩිජිටල් උපකරණ පාවිච්චි කරනවා තමයි. මේ පාවිච්චි කරන ඒවා මහත්මයා ඒ කාලේ පාවිච්චි කරලා තිබුණා. ලංකා ඉතිහාසය කලාත්මකව ඡායාරූප වලින් වාර්තා කර තැබීම ආරම්භීමේ ගෞරවය හිමිවන්නේ ලයනල් වෙන්ඩ්. වෙන්ඩ් එකල අතිශය වරප්‍රසාදයක් වූ ලයිකා වර්ගයේ අංග සම්පූර්ණ කැමරාවක් රැගෙන මේ පොළොවේ තමා ඇවිද ගිය තැන්තැන්වල තිබූ දේ කාචයේ සටහන් කරගත්තා. සමකල නොහැකි බරපතල පන්ති සමාජයක් වූ ඒ බ්‍රිතාන්‍ය යටත් විජිත යුගයේදී ඔහු තමාදයත් ප්‍රභූ සමාජය මෙන්ම නිර්ප්‍රභූ සමාජයත් සමානවම ස්වකීය ඡායාරූපවල ඇතුළත් කළා. අගනුවර ජනමාධ්‍ය වංශාධිපතියෙකු වූ ඩී.ආර්. විජේවර්ධනගේ පටන් ගම්බද භික්ෂූන් පොල්ලෙලි ගසන්නන් හා මසුන් මරන්නන් දක්වා වූ නොයෙකුත් මානව ක්‍රියාකාරකම්වල අපූර්වත්වය මෙන්ම මානව ශරීරවල සුන්දරත්වයද ඡායාරූපයට නැගුවා. ඔහු මනුෂ්‍ය ශරීරයේ ඡායාරූපගත කරලා තියෙනවා. විශේෂයෙන් නිරුවත් පිරිමි ඇඟ, නිරුවත් ගැහැණු ඇඟ ඉතාම ලස්සනට ඡායාරූපගත කරලා තියෙනවා. දැන් මෙහිදී මේ නිරුවත් ඡායාරූප කියන විෂය ගැන පොඩ්ඩක් කතා කරන්න වෙනවා. ඉතින් හුදු නිරුවත් සිරුර නෙමෙයි ඒ සිරුර එක්ක ඡායාරූප ශිල්පියා ආලෝකයේ මෙහෙවන විදිය තමයි කාරණාව. මේක සිරුරේ හැඩය පිළිබඳ දක්වන උනන්දුවත් එක්ක තියෙන්නේ. ඔහු ලෝකයට පෙන්වුවා මේ මිනිසාය කියන සත්වයාගේ ශරීරය මේ ඡායාරූප වල උනත් පැහැදිලිව පේන්නේ මේ මිනිසා කියන සත්වයා ගැන අපිට තීච්ච අදහස දැන් බිත්ති රූපවල පන්සල්වල විහාර චිත්‍රවල ඒ දැක්වෙන මිනිස් සිරුර ඒ පරිසරය දිහා බැලුවහම විසිතුරු විදියට විචිත්‍ර විදියට එන්නේ නැහැ. මිනිස් ප්‍රතිරූපයේ තියෙන ස්වභාව ලක්ෂණ එහෙම ඉදිරිපත් වෙන්නේ නැහැ. පළමුවෙනි වතාවට සිත්තරුන්ගේ ලෝකයෙන් ඈත් වෙලා මිනිසාගේ විශේෂයෙන් පිරිමි ශරීරයෙහි තිබෙන රිද්මානුකූල ව්‍යුහය අවබෝධ කරගෙන ඒක කලාවට නංවන්න කටයුතු කරපු ප්‍රධාන පුද්ගලයෙක්. ලයින්වෙන්ඩ්
මහත්මයා සමාන කරන්න පුළුවන් සිනමාවේ ලෙස ජේම්ස් පීරිස් මහත්මයාට. පීරිස් මහත්මයා කැමරාව අරගෙන ස්ටුඩියෝෙන් එළියට ආවා. ලයනල් වින්ට් මහත්මයා කළේ ඒ දේ තමයි. ඔහු කුඹුරේ එළිය දොලේ ඇවිද්දා. ඔහුගේ පින්තූරයක් තියෙනවා. ලිඳක නානවා මිනිස්සෙක් මේ පොඩි අමුඩ කෑල්ලක් ගහගෙන වතුර දාගන්නකොට පිටේ දිගේ යන වතුර බිඳුව ඔහුගේ රූපයට අහු වෙනවා. ඉතින් දැන් ඒක මේ පරිසරයේ තිබුණ ඒ කාලේ තිබිච්ච නැවුම් පිරිසිදු අපේ ගැමිකම තමයි ඔහු මේ ස්පර්ශ කරේ. මං හිතන්නේ මේවා පෙන්වන්න පුළුවන් කිසිම වැරද්දක් නැහැ කියලා. මොකද අද ගන්න නිර්වත් ඡායාරූප මම ඒවට කියන හෙළු වෙලි ඡායාරූප කියලා. ලයන් මහතාගේ පින්තූර මං හිතන්නේ ඒකට බාධාවක් දෙයි කියලා ඊතරම් සංගමෙන් ගත්ත ඒවා. ඒ වෙන නිර්වත් සිරුවා සාමාන්‍යයෙන් ඇති වෙන කාමුක හැඟීම් ඇති නොවන ඉතා සුන්දර ඡායාරූප. නමුත් එදා ඒ ඡායාරූප ගත්තෙත් පරිහරණය කරෙත් වෙන සමාජයක්. කොළඹ ඉහළ සමාජය. ඡායාරූප ප්‍රදර්ශනයකට යන්නේ අවශ්‍ය කෙනෙක් තෝරලා යන්නේ. ඒක ඔහුගේ කැමැත්තෙන්. ඒක රූපානි සමහරව පෙන්වන්න බෑ. පෙන්වන්න හොඳ නෑ. කලාකරුවා අපේ පළමුවෙන් සමාජයේ යහ පැවැත්මට දායක වෙන්න ඕනේ. ඒකට විරුද්ධ වෙන්න බෑ. ශිෂ්ටාචාරයේ සදාචාරයේ ඇවිල්ලා අපි ඇඳුම් ඉන්න පටන් ගත්තා. ඒදී කාන්තාවගේ ඇඳුම් ඉවත් කරලා ගන්න පින්තූරේ ඉතා ඉහළ නිර්මාණයක් වෙන්න ඕනේ. ඒතර මේ සාමාන්‍ය සලකනවානේ ස්ත්‍රිය දෙවියන්ගේ නිර්මාණයක් කියලා. හොඳයි ඒක. ආලෝකය දෙවියන් නිර්මාණය කළා කියනවානේ. ඒ දෙවියෝ කරේ එච්චරයි. ආලෝකේ පාවිච්චි කළා අර නිර්වත් සිරුර රිද්ම අනුකූල ආලෝකමත් කිරීම ඡායාරූප ශිල්පයේ කාර්යය. ඔහු මේ චිත්‍ර කලාවේ ඒ වෙනම වෙනකොට නැගී ආපු අධියථාර්ථවාදී ශෛලිය මේ සරලිසම් ස්ටයිල් එක එයාගේ මේ ඡායාරූප තුල ඔහු ග්‍රහණය කරන්න උත්සාහ කරා කියලා. ඔහු පින්තූරයක් ගන්නවා නුවර පෙරහැරේ රාත්‍රියේදී. එදා තිබිච්ච උපකරණ එදා තිබිච්ච පටල පාටියට හැටියට රාත්‍රී ඡායාරූපයක් ගන්න බෑ. නුවර පෙරහැර අමාරුයි. එතන ආලෝකයේ අඩු වුණා විතරක් නෙමෙයි චලනයක් තියෙනවා. ඇටුම් ගෙවුම් බෙර ගැහිලි තියෙනවා දැන්. ඉතින් මේකේ ඉහළ කෝණයකින් ගත්තු රාත්‍රියේ නුවර පෙරහැරේ ඡායාරූපයේ ඒ යුගයේ හැටියට ජය ගන්න බැරි අවස්ථාවක්. ඒක ලංකාවේ බ්‍රිතාන්‍යයේ සම්මානයට පාත්‍ර වෙනවා ඒ පින්තූරය ඒ ශිල්පීය දැනුම නිසා. මහා සතිපට්ඨානයේ කියවන වයස්ගත මිනිස්සු නුවර පෙරහැර අපේ පන්සල් උඩරට මැණිකලාගේ ඇඳුම් ආයිත්තම් අපේ විහාර සිතුවම් ලී කැටයම් හා ගල් කැටයම් ලයනල් වෙන්ගේ ඇසින් දුටු යුරෝපීය ජනයා පළමු වරට ලංකාව සමීප රූපයෙන් හඳුනාගත්තා. එහි සංස්කෘතික උරුමය ගැන පුදුම වුණා. 1938 දී ඔහු ෆොටෝග්‍රැෆි ගැන ඡායාරූප ශිල්පය ගැන මුළුමනින්ම ඕනෑම ආධුනිකයෙකුට අවබෝධය ලබා ගන්න පුළුවන් ශාස්ත්‍රීය කෘතියක් කරලා තියෙනවා. ලයනල් මහත්මයා ජාත්‍යන්තරවත් පිළිගැනීමක් තිබුණා. දැන් ওই කාරණයක් තමයි ලයිකා සමාගම ඔවුන් හදපු කැමරා 35mm කැමරාවක් ලයනල් මහත්මයාට තෑගි කරනවා. දැන් ලංකාවේ 35mm කැමරා පාවිච්චි කරපු පළවෙනිය ලයනල් මහත්මයා. ලයිකා කැමරාවක්. ඒ වගේම බ්‍රිතාන්‍යයේ ලන්ඩන් වල ඔහුගේ ඡායාරූප ප්‍රදර්ශන පවත්වලා තියෙනවා. ලෝක ප්‍රකට ලයිකා කැමරා සමාගමද ඔහුගේ දක්ෂතා හඳුනාගත්තා. ඒ නිසයි 1938 දී ලයිකා සමාගම ලෝකයේ පැවැත් වූ මුල්ම ඒක පුද්ගල ඡායාරූප ප්‍රදර්ශනය පැවැත්වීමට ඉංග්‍රීසි කාර්යයන්ගේ පුංචි යටත් විජිතය වූ ලංකාවේ සිටි යෝධ ලයනල් වෙන්ට මේ සඳහා ආරාධනා කළේ. ලයිකා සමාගමයෙන් නොනැවතී ඔවුන්ගේ කැමරාවලට ජාත්‍යන්තර ප්‍රචාරණයක් ලබාදීමට ගෙන ගිය තැන්වීම සඳහාද ලයනල් වෙන්ගේ සුරබා ගුරුන්නාන්සේ ඡායාරූපයත් යොදාගත්තා. මේ සුවිශේෂත්වය යුරෝපීය යටත් විජිතවල වැසියන් හෙවත් කළු මිනිසුන් අර්ධ මනුෂ්‍යයන් යන රොබින්සන් ක්‍රූසෝ වැනි නවකතාවලින් හා මිෂනාරි ප්‍රචාරක ව්‍යාපාර ගෙන ගිය අපහාස ප්‍රචාරවලට
ලයනල් වෙන්ගේ ඡායාරූප නිර්මාණ අභියෝග කර සිටියා. ඔහු හුදු ඡායාරූප ශිල්පයේ පමණක් හැදෑරු කෙනෙක් නෙමෙයි. ඔහු පැහැදිලි ලෙස සංගීතඥයෙක්, දක්ෂ පියානෝ වාදකයෙක්. ඒකම ඡායාරූප ශිල්පයේ වර්ධනය වෙන්න හේතු වෙනවා. රිද්මය තියෙනවානේ. ඒ රිද්මේ කොම්පොසිෂන් තියෙනවා සංගීතේ. ඒ නිසා උඩ නිත්‍යන්තිමේ කියනවා. ඔහු ලංකාවට ආදරය කරා. අපේ මිනිසුන්ට ආදරය කරා. අපේ සංස්කෘතියට ආදරය කරා. ඒ යහ හැඟීමත් එනවා. මෙතෙක් ලෝකයේ නිපදවුණු උසස් වාර්තා චිත්‍රපටයක්සේ සැලකෙන ලංකා ගීතයේ හෙවත් Song of Ceylon නිර්මාණය කිරීමට 1934 දී ලංකාවට පැමිණි බැසිල් රයිට් වෙන් නොසිටින්න විශාල අමාරුවක වැටෙනවා. බ්‍රිතාන්‍ය ජාතික ජෝන් ග්‍රියර්සන් බැසිල් රයිට් මේ අධ්‍යක්ෂකවරයා ලංකාවට එවන්නේ මේ ලංකා ගීතය චිත්‍රපටගත කිරීමේදී ලංකාවේ සිටින මේ විශිෂ්ට කලාකරුවා වන ලයනල් වෙන් උදව් කරගන්නේ කියලා. Up this vast and high mountain to worship. Songs of Ceylon බලපුවම පේනවා මේ ඒ සවුන්ඩ් යූස් කරන්නේ එක පැත්තකින් සවුන්ඩ් වල නාමයෙන් නෙමෙයි. ඒ කියන්නේ ශබ්දේ පරමාර්ථයෙන්ම නෙමෙයි. එයා යන්නේ විෂුවලි කැච් කරන්නේ. එතකොට විෂුවලි ෆස්ට් ගිහිල්ලා තමයි ළඟට ඒ විෂුවල් එකේ තියෙන දැන් බෙර ගාන අය සිල්පාදේ නගින අය එයා මේ ඒ විෂුවලි කැප්චර් කරලා තමයි ඊළඟට ඒකේ තියෙන සවුන්ඩ් එක ප්ලොට් කරන්නේ. ගීතය නිර්මාණය කිරීමෙන් පසුව මේ චිත්‍රපටයේ කමෙන්ටරි එක එහෙම නැත්නම් කතනය ලියන්නේ ලයනල් වෙන්. එපමණකින් නොනවතෙන ලයනල් වෙන් මේ චිත්‍රපටයේ කතනය හඬ මුසු කරන්නේත් ඔහු. For all falling together in reaping one man's field. මේ නිසා ලංකා ගීතය චිත්‍රපටයට ලයනල් වෙන්ගේ හඬ පෞරුෂය ආභරණයක් බවට පත් වෙනවා. දී නිර්මාණය වන මේ ලංකා ගීතය වාර්තා චිත්‍රපටය ඊළඟ වසරේදී බ්‍රසල්ස්හි පවත්වන වාර්තා චිත්‍රපට උත්සවයේදී අංක 1 විශිෂ්ටතම වාර්තා චිත්‍රපට හැටියට තෝරා ගැනෙනවා. ඒ තෝරා ගැනෙන්නේ ඒ සයිටේෂන් එකේ එහෙම නැත්නම් හේතුපාඨයේ සඳහන් වෙන්නේ විශිෂ්ටතම කාව්‍යාත්මක වාර්තා චිත්‍රපටය Song of Ceylon බවටයි. Song of Ceylon චිත්‍රපටයේ රූපාවලිය අධ්‍යයනය කරන විචාරකයින් සඳහන් කරන්නේ මෙහි බැසිල් රයිට්ගේ රූපමය අනන්‍යතාව නොවේ ලයනල් වෙන්ගේ රූපමය අනන්‍යතාව මේ චිත්‍රපටය පුරා දිස්වෙන බවයි.
මේ Song of Ceylon චිත්‍රපටයේ අධ්‍යක්ෂණය කරන බැසිල් රයිට්ගෙන් ලයනල් වෙන්ගේ දායකත්වය ඇහුවාම ඔහු කියන්නේ ලයනල් වෙන් සම්බන්ධ නොවෙන්න මේ Song of Ceylon චිත්‍රපටය මේ තරම් විශිෂ්ට චිත්‍රපටයක් බවට පත් වෙන්නේ නැහැයි. අවුරුදු 40කට පස්සේ බැසිල් රයිට් මෙහෙම ලිව්වා. ශ්‍රේෂ්ඨ පියානෝ වාදකයෙක් මෙන්ම ලෝකයේ සිටින හොඳම ඡායාරූප නිර්මාණකරුවෙකු වන ලයනල් වෙන් අපි වාර්තා චිත්‍රපටයේ රූගත කරද්දී අපේ ප්‍රධාන උපදේශකයාත් සහායකයාත් වුණා. සුරඹා ගුරුන්නාන්සේ නිත්තවෙල ගුණයා ගුරුන්නාන්සේ ලන්ඩනයට කැඳවාගෙන ගොස් ලංකා ගීතයේ සංගීත නිර්මාණය කිරීමටද උර දුන්නා. ඒ අර්ථයෙන් ගත් කළ වෙන්ට් ලංකාව නිර්මාණය කළ මුල්ම ජාත්‍යන්තර තලයේ සිනමා කරුවාද වෙනවා. වෙන්ට්ගේ මේ සිනමා නෑකම තවත් ඈතට යනවා. ලංකාව බිහි කළ ශ්‍රේෂ්ඨතම ජාත්‍යන්තර සිනමාවේදියා ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා වෙන්ට් ගැන මෙන්න මෙහෙම කියනවා. මගේ තරුණ වියේ උපදේශකයා වුණේ ලයනල් වෙන්ට්. මම ඔහුගේ ගෙදරට ගිය විට ඔහු මට හරවත් දෙයක් නිර්මාණාත්මක දෙයක් කළ යුතු බවට නිරන්තරයෙන්ම උපදෙස් දුන්නා. මම සිනමාව තෝරගත්තේ ඔහුගේ උපදෙස් නිසයි. ලයනල් වෙන්ට් මේ රටේ හොඳම සිනමාකරුවා නිර්මාණය කිරීමට මැදිහත් වුණා පමණක් නොවේ. හොඳම චිත්‍ර ශිල්පියා නිර්මාණය කිරීමටත් මැදිහත් වුණා. ජෝර්ජ් කිඩ්ගේ සමීපතම හිතවතෙක් වන ඉයන් ගුණතිලක මහතා මෙහෙම කියනවා. මහනුවර ඡායාරූප ශාලාවක අඳුරු කාමරයේ හෙවත් ඩාර්ක් රූම් එකක වැඩ කරමින් සිටි ජෝර්ජ් කීට් නම් තරුණයාට චිත්‍ර ඇඳීමට උපදෙස් දුන්නේ ලයනල් වෙන්ට්. ඔහුගේ සංස්කෘතික මෙහෙවරේ බලගතුම කේන්ද්‍රය වන්නේ 43 ගෲප් එහෙම නැත්නම් 43 කණ්ඩායම පිහිටුවීම. 1943 දී තමයි ඔහුගේ ගෙදරදී පළවෙනි වතාවට මේ කණ්ඩායම එකතු කළා 43 කණ්ඩායම කියලා නිල වශයෙන් පිහිටවන්නේ. කුරුඳුවත්ත ගිල්ෆර්ඩ් ක්‍රසන්ටි පිහිටි තම නිවසත් එහි කලාගාරයේ හැටියට භාවිතා කිරීමට අවසර දුන්නා. ඒ තමයි 43 කණ්ඩායම. අපට සිටින අති දක්ෂ චිත්‍ර ශිල්පීන් සියලුම දෙනා පැමිණි 1943 දී ලයනල් වෙන්ට් ඉසිලු ඒ 43 කණ්ඩායම නැමැති කුඩේ යටි. ඉතින් ලංකාවට නැවත ඔහු එනකොටත් ලංකාවෙත් විශේෂ සිදුවීමක් වෙනවා. ඒ තමයි බ්‍රිතාන්‍යයේ යටත් විජිත ලේකම් කාර්යාලය මගින් ලංකාවට එනවා ශ්‍රී ලංකාවේ පළවෙනි චිත්‍රකර්ම පිළිබඳ පරීක්ෂකවරයා C.M. වින්සර් මහත්මයා. ඉතින් වින්සර් මහත්මයාගේ මිත්‍රත්වය තමයි බලපාන්නේ ලයනල් වෙන්ට් චිත්‍ර කලාව සම්බන්ධයෙන් පුරෝගාමියෙක් වෙන්න. ඇත්ත වශයෙන්ම වෙන්ට්ගේ චරිතය තියෙන්නේ ශ්‍රී ලාංකීය නූතනවාදී චිත්‍ර කලාවේ පිටුපස හිටපු ප්‍රවර්ධකයා හැටියට. 43 කණ්ඩායමට ජෝර්ජ් කීට්, ජොෆ්රි බීලිං, ජස්ටින් ඩැරනියගල, හැරි පීරිස්, මංජුශ්‍රී වගේ චිත්‍ර ශිල්පීන් සහ ඕබ්‍රි කොලට් කියන කාටුන් චිත්‍ර ශිල්පියාත් එකතු වෙනවා. මේ 948 ඉස්සෙල්ලා ශ්‍රී ලංකාවේ දේශීය කලාවන් උත්තීර්ණ කිරීම සඳහා ලයනල් වෙන්ට්ගෙන් ප්‍රබල නායකත්වයක් ලැබුණා. විතරක් නෙමෙයි දැනුම තේරුම ඇතිව දීපු නායකත්වයක් ඔහු ළඟ තිබුණා. මේ චිත්‍ර ශිල්පීන් අපේ සාම්ප්‍රදායික චිත්‍ර කලාව නව්‍ය චිත්‍ර කලාවක් කරා ගෙන යාමේ පුරෝගාමී මෙහෙවරක සිටි අය. මේ නිසා මේ කණ්ඩායම එකතු වෙලා ආසියාවේ සාම්ප්‍රදායික චිත්‍ර සම්ප්‍රදාය නූතනත්වය කරා යොමු කරන්නේ කොහොමද කියන එක පිළිබඳව තමයි මේ 43 කණ්ඩායම වැඩි වශයෙන් හිත යොමු කරේ. මෙතෙක් කලක් එතකොට ලංකාවේ පවතින්නේ බ්‍රිතාන්‍යයේ යටත් විජිතවල පැවතිච්ච වික්ටෝරියානු ශාස්ත්‍රාලීය චිත්‍ර කලාවාදය. එතකොට ලංකා කලා සංගමය කියලා එකක් ඒ කාලේ වෙනකොට පිහිටවලා තියෙනවා. එහි ප්‍රධානීය වන්නේ වාසල මුදුල්ලෙන්දු චිත්‍ර ශිල්පී අමරසේකර මහත්මයා. එතකොට අමරසේකර මහත්මයා
මේකේ රාජ්‍ය මේ අනුග්‍රහය යටතේ පවත්වාගෙන යන්නේ වික්ටෝරියානු ශෛලියේ කලාව. ඒතකොට වික්ටෝරියානු ශෛලියේ කලාව ඒ වෙනකොට ලෝකේ ප්‍රංශේ නැගිලා ආපු අලුත් ශෛලීන් එක්කලා ෂෙයා වෙමින් පවතින ලෝකේ. ඒ අලුත් තත්ත්වයට අපි තාම ඇවිල්ලා නැහැ. එතකොට වින්ස මහත්මයා මෙහි ඇවිල්ලා කියන්නේ අපේ චිත්‍ර ශිල්පීන්ට ඔයගොල්ලෝ නිතරම බටහිර බලන්න එපා. මේ බලන්න ඔයගොල්ලන්ගේ මේ ඉතිහාසය. අපේ ලංකාවේ ඉතිහාසය බලන්න. මෙහි දේවල් තියෙනවා ඔයගොල්ලන්ට වස්තු විශේෂයට හොයාගන්න පුළුවන්. අලුත් කලාවක් හදන්න පුළුවන් වෙන්නේ තමන්ගේ ඉතිහාසය සහ තමන්ගේ සංස්කෘතික දේපල සම්බන්ධයෙන් නැවත හැරි බැලීමකදී කියලා. මේ රටේ සිද්ධ වෙන එක දෙයක් තමයි ඒ නායකයාගේ අභාවයත් සමගම ඒ දර්ශනය තේරුම් ගත්ත කීප දෙනෙක් විතරයි ඒක දිගට ගෙනියන්නේ. අනික අය කවුරුත් ගෙනියන්නේ නැහැ. ඒක මම හිතන්නේ හුඟක් දුරට හැම දෙනාගේම සත්‍ය කතන්දරය. වෙන ලෝකේ රටවල් වල කලාකරුවන්ට මේ විදිහේ කණ්ඩායම් එකතු කරගන්න උවමනාවක් තිබුණේ නැහැ. මොකද එimhe ශ්‍රීතක් තිබුණේ නැහැ. 43 කණ්ඩායමේ බොහෝ අයට සිංහල කතා කරන්න බැරි කමක් තිබුණා. 43 කණ්ඩායමේ මේ ව්‍යායාමයේ මේ අපේ රටේ ප්‍රචලිත නොවෙන්න ඒක හේතුවක් වුණා. මොකද ඒගොල්ලෝ ඉංග්‍රීසි භාෂාවෙන් කතා කරේ. නමුත් ලයනල් වෙන්ට සිංහල ඉංග්‍රීසි දෙකම හොඳට කතා කරන්න පුළුවන්. මොකද එයාට සිංහල ජනයා එක්ක sannivedanaya කිරීමේ හොඳ හැකියාවක් තිබුණු බව පේනවා ලයනල් වෙන්ට. ශ්‍රී ලංකාවේදී මම හිතන හැටියට ලයනල් වෙන්ට ওই බටහිර රටවල් වල සංචාර වලින් ලැබිච්ච අත්දැකීම් සියල්ල හේතු වෙන්නේ නැති මේ විදිහේ නව මාර්ගයක් ඇති කරන අවාසනාවට ඔහුගේ ජීවිතය කෙටිවීම නිසා සහ ඔහුගේ සහෝදරයාගේ ජීවිතයත් කෙටිවීම නිසා මේ తත්වය ඒ නියම ප්‍රතිඵල ලබා ගන්න අපට බැරි වුණා. ඔහු ඉහළ පන්තියෙන් ඇවිල්ලා අපේ රටේ සාම්ප්‍රදායික කලාකරුවන් පිරිවරාගෙන ඒ කලාව උපරිමයෙන් රස විඳලා ඒ කලාවේ ඉදිරි ගමන වෙනුවෙන් ගත හැකි උපරිම පියවර ගත් පුද්ගලයෙක්. ලයනල් වෙන්ට්ගේ සංස්කෘතික මෙහෙවර සමකල හැක්කේ ලයනල් වෙන්ට්ම පමණයි. අඩි 6කටත් වඩා උස ඔහුගේ බාහිර පෙනුම සුවිසල් පෞරුෂයකට හේතු වුණා. පරම්පරාවෙනුත් අම්මගේ පැත්තෙන් මුත්තලා ඉංග්‍රීසි ආණ්ඩුවේ නඩුකාරයෝ. තාත්තගේ පැත්තෙන් මුත්තලා නඩුකාරයෝ විතරක් නෙමෙයි ව්‍යවස්ථාදායක සභාවේ සමාජිකයෝ. ඔහුගේ මේ පෞරුෂය වැඩි වුණාට පස්සේ ඔහු ඒක ඇත්ත වශයෙන්ම ආයෝජනය කරේ මේ රටටයි. මොකද ඔහුට තිබුණා ඇත්ත වශයෙන්ම ගිහිල්ලා වෙනත් රටක ඔය වගේ සැප පහසු හොයාගෙන යන්න ඔහු ඒක අතහැරලා දාලා මේ රටේ ඉන්න මිනිසුත් එක්කයි මේ වැඩේ කරන්නේ. ඔහුගේ ਵਿਚාර බැලුවාම ඔහු ඉන්න ආණ්ඩුකාරවරුත් එක්ක මුදලිඳු අමරසේකරත් එක්ක ලොකුවට මේවල පැටලෙනවා විවාද වලට. මොකද මේ තිබිච්ච කලාවේ ඒ වෙනකොට තිබිච්ච රාජ්‍ය ආධිපත්‍ය මුදා හැර ගැනීම සඳහා නිදහස්ව වැඩ කරන්නේ. දැන් මේ වෙනකොට ලංකාවේ කලාගාර නැහැ. එතකොට තියෙන්නේ ලංකා කලා සංගමයේ විතරයි. එතකොට ලයනල් වෙන්ට් තමයි ඉස්සෙල්ලාම සිලොන් ආර්ට් ක්ලබ් එක හදන්න මුල් වෙනවා CF බින්ස් එක්කම එකතු වෙලා. එතකොට ඒක ඇතුලේ අර රාජ්‍ය අනුග්‍රහය නොලබු සමහර සීමා බන්ධන තිබිච්ච ශිල්පීන් ඒ වගේ ඉවත් වෙලා මේ නිදහස් කලා සංවිධානයට එකතු වෙනවා. නිදහස් කියන එක අදහස් කරන්නේ අර සිලොන් ආර්ට් ක්ලබ් කියන එක. 1950 ගණන් වල සිට 60 දක්වා ඇදීගෙන යන මේ රටේ ඇතිවෙච්ච සංස්කෘතික පුනරුදයක් තිබුණා නම් ඒ පුනරුදයේ පහළ වෙච්ච විශාලම ස්තම්භයක්. අපේ තියෙන ප්‍රශ්නයක් ඇත්ත වශයෙන්ම සමහරලාට මේ නග්න රුවක් පෙන්වන එක මේ ටිකක් බයයි මේක පෙන්වන්න. ඒක කොටු දාලා මේක වැහෙනවා. එහෙම නැත්නම් ඒක පෙන්වන්නේ නැහැ. ඉතින් මේක මා කිසිම තේරුමක් නැති වැඩක්. දැන් උදාහරණයක් ඇරෙන්න අපි බය නැහැ සීගිරි චිත්‍ර පෙන්වන්න. එහි එක්තරා විදියක නග්න භාවයක් පේනවා. ඊළඟට අපි පැහැදිලිවම ගත්තොත් සීගිරි චිත්‍රයට උඳ ඇඳුමක් තියෙනවා කියලා නොයෙක් තර්ක තියෙනවා. බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ තාරා උඩ කොටස සම්පූර්ණයෙන්ම තියෙන්නේ නිරාවරණය වෙලා. නමුත් ඉතාම සුන්දර ලෝකයේ ඉහළම කලාකෘතීන් අතර එකක් බවට පත් වෙනවා. අපි ඒවට මොකුත් දොස් කියන්නේ. නමුත් අපේ චිත්‍රයක් දැක්කොත් එහම අපි බයයි සමහරවිට මේක පෙන්වන්න. මේක හරියට මේකයි චිත්‍ර ශිල්පියෙක් මානව රූපය දිහා බලන දෘෂ්ටි කෝණය කුමක්ද? වෛද්‍යවරයෙක්
මානව දේහය සඳහා බලන දෘෂ්ටි කෝණය කුමක්ද? හරි විද්‍යාඥයෙක් මානව රූපය දිහා බලන්නේ කෙසේද? කියන කාරණය තමයි චිත්‍ර ශිල්පියෙකුටත් මූර්ති ශිල්පියෙකුටත් අදාළ වෙන්නේ. චිත්‍රය තුල පේන දේෙන් අපි ශිෂ්ටද නැද්ද කියන එක චිත්‍ර ශිල්පියාගේ තේරෙන්නේ නැහැ. දැන් හොඳම උදාහරණය තමයි මයිකලාන්ජලෝගේ සිස්ටීන් සීලිමේ ඇඳලා තියෙන මේ චිත්‍ර. මේ ඇඳුම් බොහෝ ඒවල නැතුව තියෙන්නේ. ඊළඟට ලෝක ප්‍රකට ඩේවිඩ් ඉන්නේ ඇඳුමක් නැතුව කවුරක්වත් අහන්නේ නැහැ මේකට මේ ඇඳුමක් නැහැ නේද මේකට ඇඳුමක් අඳමුද කියලා. ඩේවිඩ් කියන චරිතය ඉදිරි ලෝකයට අභියෝග කරන අර ගොලායට අභියෝග කරන්නා වගේ පුනරුද්ධ යුගයේ ඉදිරි ඉතිහාසයට අභියෝග කරමින් ඉන්න ඊළඟ පියවරවල් තියන්න දොර ඇරෙන්නේ එතනින් ලෝකෙට නූතන ලෝකෙට. අපි හිතුවා මෙතෙක් කල මේ පන්සලේ විහාරගදී ඉදලා තියෙන චිත්‍ර තමයි එකම චිත්‍ර කලාව කියලා අපිට. දැන් බලි චිත්‍ර ගැන කවුරුවක් කතා කරන්නේ නැහැ. බලි චිත්‍ර මේ රටේ දේශීය චිත්‍ර කලාවේ තියෙච්ච ලක්ෂණනේ. මේ කලාව රස විඳීම සඳහා අපි ළඟ ප්‍රමිති නැහැ. ඒක තමයි මූලික වශයෙන් වෙලා තියෙන්නේ. ඒ නිසා ලයනල් වෙන්ට් වාගේ කෙනෙක් පිළිබඳ විවිධ මතිමතාන්තර ඇතිවීම පුදුමයක් නෙමෙයි. තාම මේ ප්‍රායෝගිකවාදියෙක් ඒ වගේම බොහොම හෘදයාංගමව මේ චිත්‍ර ශිල්පීන්ට අතහිත දුන්නු කෙනෙක්. දැන් සමහර තැන්වල පේනවා සමහර ප්‍රදර්ශන සංවිධානය කළා ඔහු කෘති මිල දීලා ගන්නවා. මං හිතන්නේ සමහරලාට ඔහුගේ මේ චිත්‍ර ශිල්පීන්ගේ ධෛර්යය හීන වෙයි කියලා සමහරලාට ඔහුම මිල දීලා ගන්න ඇති. කියන එක අපිට හිතන්න පුළුවන් මොකක් ඔහු කරන්නේ නැද්ද කියලා. අවාසනාව සිද්ධ වුණේ මේ රටේ ඒ නව ගුරුකුලෙහි දර්ශනය තේරුම් ගන්න පුළුවන් අය රසිකයන් අතර විචාරකයන් අතර හිටියේ නැහැ. හිටියනම් හිටිය 14ක් පමණයි. ඒක තමයි ලයනල් වෙන්ට් විදුණු අපරාධය. එයා හිතුවා මේ අපේ රටේ මෙතෙක් කල නොසලකා හරපු කලාවල් වලට අප සම්බන්ධ විය යුතුය කියලා අහලා. ඒක තමයි කලාව කියන්නේ. ලයනල් වෙන්ට් අභාව ප්‍රාප්ත වෙන්නේ 1944 දී. ඒ වනකොට ඔහුගේ වයසත් 44යි. අවුරුදු 44යි. මේ 44 අවුරුද්ද තුල ලයනල් වෙන්ට් විසින් දියත් කරන ලද බොහෝ ව්‍යාපෘතිවල ප්‍රතිඵල අද කලාකරුවන්, රසිකයින්, නාට්‍යකරුවන්, සහෘදයින් භුක්ති විඳිනවා. ඒ අස්වැන්න භුක්ති විඳින අප කවුරුවත් දන්නේ නැහැ මේ ලයනල් වෙන්ට් විසින් දියත් කරන ලද ව්‍යාපෘතිවල ප්‍රතිඵලයි අප භුක්ති විඳින්නේ කියලා. මොහු කොයිතරම් දුරට මේකේ දැවැන්තෙක් වෙලා හිටියද කිව්වොත් වරක් ලියලා තියෙනවා මේ කලා විචාරකයෙක් ලයනල් වෙන්ට් කියන්නේ හරියට නූතන කලාවේ ඉන්න ශිල්පීන්ව පොරොන්දු වූ දේශයට එනම් මේ ගණිකවාදී සහ අනාගතවාදී සහ නූතනවාදී ලෝකයට කැඳවාගෙන යන මෝසස් හැටියට නම් කළා. 2014 වෙනකොට ලයනල් වෙන්ට් අභාව ප්‍රාප්ත වෙලා වසර 70ක් වෙනවා. මේ සන්ධිස්ථානය අපේ රටේ රසිකයින්ට මේ ලයනල් වෙන්ට් කියන කලාකරුවා, කලා විශාරදයා, කලා අනුග්‍රාහකයා විසින් කරන ලද මෙහෙවර පිළිබඳ කතිකාවක් ඇති කරගන්න හොඳ සන්ධිස්ථානයක් කියලා මම හිතනවා. වරක් 1930 ගණන් වල බ්‍රිතාන්‍ය ශිල්පීන්ගේ ප්‍රදර්ශනයක් ලංකාවේ විවෘත කරන ලංකා කලා සංගමය සිලෝන් සොසයිටි ඔෆ් ආර්ට්ස් මේ ප්‍රදර්ශනය විවෘත කරන්නේ ඒවකට යට පිළිද කාලේ හිටපු ආණ්ඩුකාරවරයා මෙහි ඇවිල්ලා විවෘත කරලා කියනවා මේක ඉතා හොඳ ප්‍රදර්ශනයක් කියලාම ගියපුවාම ලයනල් වෙන්ට් පස්සේ දවස් කිහිපයකට පස්සේ පත්තරේට ලියනවා මේ ඔක්කොම නිකන් දැන් මැරිලා යන මේ ගෙවිගෙන යන කලාවක් මේක කිසිම අලුත් දේවල් නැහැ ඔක්කොම තියෙන රීප්‍රොඩක්ෂන් මේක අලුත් නැහැ කියලා. ඉතින් පේනවා දැන් ඒ වගේ යටත් විජිත රටක හිටපු ආණ්ඩුකාරවරයෙකුගේ මතයකට විරුද්ධව ඔහුට තිබිච්ච ධෛර්යය මේ ගැන විචාරාත්මකව ලියන්න. ඊට පස්සේ ඔහු විසින්ම සංවිධානය කරනවා මේ ජෝර්ජ් කීඩ්ගේ සහ ජෙෆ්රි බීලින්ගේ ප්‍රදර්ශනයක්. ඒව නිකන් ඉන්නෙත් නෑ. දැන් මේක විචාරය කරලා ඉවර වෙලා ඊට පස්සේ අලුතෙන් එන මේ කණ්ඩායමේ අයව අරගෙන ඔහු ප්‍රදර්ශනයකුත් සංවිධානය කරලා පෙන්නනවා මෙන්න මේ අලුත් පරපුරක් ඉන්නවා කියලා. වෙන්ට් අධීන විචාරකයෙක් බව පැප්ලෝ නෙරුඩා මතක ඇතුවම ලියා තියෙනවා. ලාංකිකයන්ට කොන්ද කෙලින් තියාගෙන කලා හා සංස්කෘතික විවේචන ලිවීමට මුල්ම ආදර්ශය දුන්නේ වෙන්ට්. බ්‍රිතාන්‍ය යටත් විජිත යුගයේදී කොළඹ කොටුවේ ආණ්ඩුකාර මන්දිරය දැන් එතන තියෙන ජනාධිපති මන්දිරය. උඩින් පියෑඹීමට කාක්කන් පවා බිය වූ කාලයක වෙන්ට් කලා හා සංස්කෘතික උත්සව පැවැත්වූ
ඉංග්‍රීසි ආණ්ඩුකාරයන්ට උපහාසයෙන් හිනා වුණා පමණක් නෙවෙයි. විරුද්ධව කෙලින්ම ලිව්වා. ඒවා කියවන කුරුඳුවත්ත ප්‍රභූන්ගේ කකුල් වෙවුලද්දී වෙන් ඔල්ලුව කෙලින් තියන් දෙපයින් පාරේ ගියා. 1936 දී ඉන්දියානු කලා විචාරකයෙක් ප්‍රසිද්ධ දේශනයකදී කියනවා මේ ලංකාවේ මේ තියෙන්නේ මේ මරුණු කලාවක් අලුත් කලාවක් නැහැ කියලා. මොකද පරණ වික්ටෝරියානු ශෛලියේ කලාවල් දිහා දැකලා ඊට දවස් කිහිපයකට පස්සේ චිත්‍ර 90ක් එකතු කරලා ජස්ටින් දැරණියගලගේ ජෝර්ජ් කීල්ගේ ප්‍රදර්ශනයක් පවත්වනවා සංවිධානය කළා ලයනල් වෙන්ට් මහත්මයා. ඉතින් මේක නිකන් ලෝකෙටම එළිදරව් වෙනවා මෙන්න අලුත් මිනිස්සු කියලා. දැන් ඒකේ කියන්නේ මොකද්ද මේ ලංකාවේ නරක කොල්ලන්ගේ මේ නූතන කෘති කියලා. ලයනල් වෙන්ට් අය වගේ මිස්සුනේ එක අපිට අර ලෝකෙත් එක්ක සම්බන්ධ වෙන්න තිබිච්ච අවස්ථා අපිට ලෝකෙත් එක්කලා යන්න තිබිච්ච ගමන නැති එක. කෙසේ වෙතත් ඔවුන් කළ වැඩ කොටස 43 කණ්ඩායම කරපු වැඩ කොටස ඒ වෙලාවේ ලෝකයේම තිබිච්ච කලා රැල්ලත් එක්කලා හා සමගාමීව අපි හිටියා. මම නම් විශ්වාස කරන්නේ ලෝකේ ශ්‍රී ලංකාව ඒ වෙනකොට යටත් විජිත රටක් හැටියට ක්‍රීඩාවත් ක්‍රිකට්වත් වෙන කාරණයක් හින්දා මේ ලෝකේ ප්‍රචලිත වුණේ නැහැ. අංක 1ට තිබුණේ තේ, අංක 2ට තිබුණේ චිත්‍ර කලාව. මම හිතන්නේ බුද්ධිමතුන් අතර ශ්‍රී ලංකාව ගැන කතා කරන්න පටන් ගත්තේ හොඳ චිත්‍ර ශිල්පීන් ඉන්න රටක් හැටියට 1943 මේ ව්‍යායාමයත් එක්කලා. ඒකට හොඳම උදාහරණයක් තියෙනවා 43 කණ්ඩායමේ ප්‍රදර්ශනය පිළිබඳව එංගලන්ත කලා විචාරක සංග්‍රහවල විචාර ලිපි හිම පළ වුණා. ඔවුන් කිව්වේ මේ නව්‍යවාදී වූ මේ නූතන සිත්තරුන්ගේ ව්‍යායාමයක් ශ්‍රී ලංකාව තුළ අති ශෝභමානව දකින්න පුළුවන් කියලා. වෘත්තීය ජීවිතය ආරම්භුවේ 1924 දී. ඒ වෘත්තීයෙන් අධිනීතිඥ හෙවත් බැරිස්ටර් ඉන්ටර්ටෙම්පල් ලන්ඩන් ට්‍රේනින් තිබුණා. කිසිම දාක කළු කෝඩ් දාගෙන තමන්ගේ රටේ මිනිස්සුන්ගේ නඩුහබ බේරන්න ඉංග්‍රීසියෙන් නඩුහබ ආපු කළු සුද්දොත් සුදු සුද්දොත් හිටපු අලුත් කඩේ උසාවියට වෙන් කවදාවත් ගියේ නෑ. ඔහු තමා සතු නිවස කලාගාරයක් වෙනුවෙන් දුන්නා. තමා සතු සියලුම දේ ඒ කලාගාරය වෙනුවෙන් දුන්නා. එහෙත් ඔහුට සැබෑ කරගන්නට බැරි වුණා. එක සිහිනයක් තිබුණා. එයාට පියානෝ වාදනය ඉදිරිපත් කරන්න ප්‍රාසාංගික ශාලාවක් නොතිබුණු රටේ අනාගත පරම්පරාව වෙනුවෙන් ප්‍රාසාංගික ශාලාවක් නිර්මාණය කිරීමයි. නමුත් එයාගේ ආදරණීය මිත්‍රයා හැරල් පීරිස් 1953 දී වෙන්ට් මැරිලා අවුරුදු 9කට පස්සේ කල්යාණ මිත්‍රයාගේ සිහිනය සැබෑ කරමින් දකුණු ආසියාවේ තිබුණු හොඳම රඟහල තමන්ගේ පුද්ගලික ධනයෙන් හදලා දුන්නා. එය ලයනල් වෙන්ට් කලා මධ්‍යස්ථානය කියලා නම් කරා. 900 ඉඳලා 945 විතර වෙනකන් ඔහුගේ මරණ 44 දී ඔහුගේ මරණය සිද්ධ වෙන තුරුම අපිට පැහැදිලිවම පේනවා මේ යටත් විජිත ශ්‍රී ලංකාවේ නව සංස්කෘතික ගමනක් ආරම්භ කළ කණ්ඩායමේ නායකයා තමයි ලයනල් වෙන්ට්. වෙන්ට් වගේ මෙහි වැඩ කරා නම් ටිකක් මොකද වෙන අය අපිට දකින්න නෑ එච්චර ආර්ට් පැත්තට එච්චර වයිඩ් හැම විෂයක්ම වගේ ගැන දැනුමකින් එන අය ලයනල් වෙන්ට් තරම් එහෙම අය අඩුයි ඒ කාලේ. මොකද කරේ එක විෂයකට ගොඩක් වෙලාවට. නමුත් මෙයා ටිකක් ආර්ට් ඇතුලේ විවිධ පැති වලට ගියේ කෙනෙක්. චාරප ශිල්පී හදාරන කෙනෙකුට අවශ්‍ය ඔක්කොම මූලද්‍රව්‍ය එතන තියෙනවා. ඉගෙන ගන්නව නම් අපි ඉගෙන ගන්න තැන බිත්තිය එල්ල ගන්න ඕනේ ලයනල් මහත්මයාගේ පින්තූර. එච්චරට ආදර්ශ උදාහරණ නිශ්ශබ්ද වූ චාරප ශිල්පී උගන්වන්න ගියේ නෑ කාටවත්. ඔහු කරගෙන ඉතියා. ඔහු දිහා බලාගෙන අපිට ඉගෙන ගන්න පුළුවන්. එතුමා ලියාපු ෆොටෝග්‍රැෆි කියන
ලේඛනාවලිය කවුරු හරි සිංහලට පෙරලා ලංකාවේ මුද්‍රණය කරනවා නම් මම හිතන්නේ අඩු ගන්න මේ යුගයේදී ඔහුගේ විශේෂත්වය අඳුර ගන්න පුළුවන්. මා හිතන විදිහට කලාකරුවෙකුගේ මෙහෙවර සැලකිය යුත්තේ එය මිනිය යුත්තේ තක්සේරු කළ යුත්තේ ඔහුගේ ආයු කාලය නෙවෙයි. ඔහුගේ ඒ කෙටි ආයු කාලය තුල ඔහු කළ කලාවට කළ මෙහෙවර සම්බන්ධයෙන්. ඒ නිසා කෙටි කාලයක් තුල ඔහු අවුරුදු 100ක පරාසය තුල කළ හැකි සේවය කරලා තියෙනවා නම් ඔහුගේ කෙටි ආයු කාලය අපිට අවුරුදු 100ක් කියලා සැලකුවට කිසිම වැරද්දක් නැහැ. ලයනල් වෙන්ට් හිටියා නම් වෙන ඕන ශාස්ත්‍රූ කෙනෙක් හරි මොකක් හරි දාර්ශනිකයෙක් හරි ලංකාවේ හිටියොත් එයාට සිද්ධ වෙන දේ තියෙනවනේ. ඒ අතරතැබ්බෙම ලයනල් වෙන්ට්ට සිද්ධ වෙනවා අනිවාර්යයෙන්. මොකද ඒ පැලැන්තියට අද ඒ කොළඹ ඉහළම මධ්‍යම පන්තියට සිද්ධ වෙලා තියෙන බොහොම කනගාටුදායක ඉරණමක්. ඒගොල්ලන් කිසිම නිර්මාණාත්මක ප්‍රවේශයක් මේ රටේ මොනවත් කරන්නේ නැහැ. ඒ කරන්නේ නැති තත්ත්වෙටම ලයනල් වෙන්ට්ටත් යන්න සිද්ධ වෙයි මං හිතන්නේ. චාරක ශිල්පියෙක් වශයෙන් ඔහු තමයි අපිට ඉන්න චාරක ශිල්පයේ ඉහළම තැනක දෙල දෙන දජය ලයනල් වෙන්ට් මහත්මයා කියලා තමයි කියන්නේ. අපි නැවතත් සංස්කෘතික කාන්තාරයක ඉන්නේ මේ වෙනකොට. ඒ සඳහා අපිට ආලෝකයක් අවශ්‍යයි. ඒ ආලෝකයක් අවශ්‍ය නම් අපි ලයනල් වෙන්ට් වගේ කෙනෙක් නැවත හැදෑරිය යුතුයි. එතනින් තමයි අපිට අලුත් මාවතක් නැවතත් විවෘත කරගන්න පුළුවන් වෙන්නේ. ඔහුගේ ඒ ශක්තිය වෙන කොහෙවත් තියෙන්න බෑ. ලයනල් වෙන්ට්ලා දෙන්නෙක් ඉන්න බෑ ලෝකේ. ඉරත් හඳත් ඈත ඉඳගෙන අපිට එළිය දෙනවා අපේ ජීව ලෝකය පෝෂණය කරනවා. ලයනල් වෙන්ට් අපේ සාමාන්‍ය පොදු රසික සමාජයෙන් ඈත ඉඳලා එළිය දුන්නා අපේ කලාව අපේ සංස්කෘතිය පෝෂණය කළා. ශ්‍රී ලාංකීය නූතන කලාවේ තිරය පිටපස්ස හිටපු දැවැන්තම චරිතය කියලා කියන එක හරිම සාධාරණයි. යටත් වීසි යුගයේදී ශ්‍රී ලංකාවට අනන්‍යතාවක්. මොකද කවුරක් හිතුනේ ලංකාවේ මේ විදිහේ සංස්කෘතියක් තියෙයි මේ විදිහේ කලාවක් තියෙයි කියන එක. ඒ වගේ ප්‍රදේශයකට මං පෙන්වන්නෙක් හැටියට තමයි ඔබට වෙන්නේ. ලයනල් වෙන්ට් කියන කවුද කියලා ඇහුවොත් මන් දෙන පිටතට තමයි ලයනල් වෙන්ට් කියන ලයනල් වෙන්ට්. වෙන කවුරුත් නෙමෙයි. ලයනල් වෙන්ට් කියන්නේ විවිධ දේවල් වල එකතුවක්. අදත් අපිට එහෙම වගේ අය ඕනි අපේ ඉදිරි සංස්කෘතිය සහ සංවර්ධනය සඳහා. ලයනල් වෙන්ට් කලාව කරේ හම්බ කරන්න නෙවෙයි. මේ මුත්ත ජර්මන් සම්භවයක් ඇති කෙනෙක් වුණත් ලයනල් වෙන්ට් මේ රටේ කලාවටත් සංස්කෘතියටත් අනාගත පරම්පරාවටත් අතිශයින් ආදරය කළා. මේ රට මේ මහ පොළොව මත පවතින තාක්කල් ලයනල් වෙන්ට් කලා කේන්ද්‍රයේ ඒ ආදරය අපට හැමදාම බෙදා දෙනවා. මේ තමයි ඔහුගේ සිහිනය.